හොඳයි මම අද ඔයාලට ටියුට් එක දීලා තියෙන්නේ ගණක ආශ්‍රිත ගැටලු. මෙතන ගණකයක් කියන්නේ පැති 6ක් තියෙන අපි රූපයක් විදියට ගත්තොත් මේ ගණකයේ තියෙන ලක්ෂණ ටික තමයි අපිට මේ ගණකාශ්‍රිත ගැටලු වලට ඕන වෙලා තියෙන්නේ. ගණකයේ තියෙන ලක්ෂණ එක සමාන පැති 6ක් තියෙනවා. මේ පැති 6ම සමචතුරස්‍ර. සමචතුරස්‍ර පැති 6ක් තියෙනවා. ශීර්ෂ එවනම් මුළු 8ක් තියෙනවා. මේ ශීර්ෂය කියන එක හැදෙන්නේ. හරි අපි කතා කරමු. ශීර්ෂ එවනම් මුළු 8ක් තියෙනවා. දාර 12ක් තියෙනවා. පැති 6ක් තියෙනවා. මේ මුහුණත් එහෙම නැත්නම් පැති එහෙම නැත්නම් පෘෂ්ඨ 6ක් ගණකයකට තියෙනවා. මේ 6ම එකිනෙක සමානයි. මේ පෘෂ්ඨ දෙකක් එහෙම නැත්නම් මුහුණත් දෙකක් පෘෂ්ඨ දෙකක් හමු වීම නිසා හැදෙනවා දාර. පෘෂ්ඨ දෙකක් හමු වීමෙන් තමයි දාර හැදෙන්නේ. හැම දාරයකම බලන්න පෘෂ්ඨ දෙකක් හමු වෙලා තියෙන්නේ දාර දෙක හැදෙන්නේ. දාරය හැදෙන්නේ. ඊළඟට දාර දෙකකට වැඩි ගණනක්. දාර දෙකකට වැඩි ගණනක් හමු වීමෙන් හැදෙනවා ශීර්ෂ. මේ ඉස්කෝලේ පාඩමක්. හැබැයි ඉස්කෝලේ පාඩම කොයි විදිහටම කියලා නැතුව ඇති වෙන්නේ ওই දේ. දාර දෙකකට වැඩි ගණනක් හමු වෙලා තමයි ශීර්ෂයක් හැදෙන්නේ. මේ මුල්ලක් හැදෙන්නේ. දාර දෙකකට වඩා වැඩිම හමු වෙලා. මේ ගණකයේ අඩංගු ප්‍රමාණය එහෙම නැත්නම් ගණකය තුල අන්තර්ගත කළ හැකි ප්‍රමාණයට අපි කියනවා පරිමාව කියලා. ගණකය තුල අන්තර්ගත හැකි ප්‍රමාණයට ගණකය තුල අන්තර්ගත කළ හැකි ප්‍රමාණයට කියනවා පරිමාව කියලා. පරිමාව හැදෙන්නේ දිග පළල උස වැඩි කරලා. පරිමාව සමානයි දිග වැඩි කිරීම පළල වැඩි කිරීම උස. මේ තියෙන ගණකයේ පරිමාව හැදෙන්නේ හදාගන්නේ දිගයි පළලයි උසයි එකිනෙක ගුණ කරලා. පරිමාව සමානයි දිග වැඩි කිරීම පළල වැඩි කිරීම උස. ඒක නිසා මේකට එන්නේ ඝන ඒකකයක්. ඇයි මේක සෙන්ටිමීටර් මේක සෙන්ටිමීටර් වුණොත් ඒකකය ඝන සෙන්ටිමීටර් වෙනවා. ඝන ඒකකයක් තමයි පරිමාව විදිහට එන්නේ. හරි. අපිට මේ ගණකාශ්‍රිත ගැටලු ආකාර 4කින් විතර දෙන්න පුළුවන්. මම මේකෙන් ප්‍රධාන ආකාර දෙකක් අද කතා කරන්න ලෑස්ති වුණා. වැඩියෙන්ම ගැටලු ඇවිල්ලා තියෙන එක. ඒ තමයි ගණක කැපීම කියන කොට. ගණක කැපීම කියන කොටෙන් තමයි මේ වෙනකොට වැඩිම ගැටලු ප්‍රමාණයක් ඇවිල්ලා තියෙන්නේ. ඊට අමතරව විවෘත ගණක, එහෙම නැත්නම් ගණකයක පැති කැරකවීමෙන්, එහෙම නැත්නම් ලකුණු කරලා තියෙන පැති මොනවද කියලා හොයන්න, විරුද්ධ පැති හොයන්න, ඒ විදිහේ ගණක ආකාරات ඒ විදිහේ ප්‍රශ්නත් තියෙනවා. ටිකක් ඉන්න මම කට්ටියකට ලින්ක් එක දානවා. හරි. මේ ගණකයක මෙතන මේ කොටස මේ එක කණ්ඩායමක ඇති මේ කොටස කලින් කරපු කට්ටියක්.
මං කණ්ඩායම් දෙකම එක තැනකට ගන්න ඕන නිසායි මේ ටික ආයෙත් දාලා ගත්තේ. ඒක නිසා කලින් කරපු කට්ටියගේ සම්බන්ධ වෙච්ච නැති අය විතරක් බලන්න. මට මොකද ටීම් දෙකම එක තැනකට ගන්න ඕන නිසායි මං ආයෙ මෙතෙන්ට ආවේ. මං එයාලට කිව්වා හැබැයි අද මෙහෙමයි වෙන්නේ කියලා නේ. පැත්තක දිග සෙන්ටිමීටර 6ක් වන ඝනකයකින් පැත්තක දිග සෙන්ටිමීටර එකක් වඩ කුඩා ඝනක කොච්චර ගන්න පුළුවන්ද කියලා අහනවා. දැන් පැත්තක දිග සෙන්ටිමීටර 6යි. මේකේ නහන්නේ පැත්තක දිග එකක් වෙන ඒවා. එහෙමනම් අපිට දැන් මේකෙත් ඕන වෙන්නේ අර ඝනකයේ පරිමාව. දිග පැත්තක දිග 6යි. එහෙමනම් දිග පැත්තෙත් 6ක් පුළුවන්. පළල පැත්තෙනුත් 6ක් පුළුවන්. උස පැත්තෙනුත් 6ක් පුළුවන්. බෑදිල පැත්තක දිග 6යි සෙන්ටිමීටර් 1 ගන්න. එතකොට 6ට 1 6ක් තියෙනවනේ. එහෙනම් දිග පැත්තෙනුත් 6ක්, පළල පැත්තෙනුත් 6ක්, උස පැත්තෙනුත් 6ක්. කුඩා ඝනක ගන්න පුළුවන්. 6 වරක් 6 36යි. 36 6න් වැඩි කළාම 216යි. කුඩා ඝනක 216ක් අරගන්න පුළුවන්. ඊළඟට පැත්තක දිග සෙන්ටිමීටර් 6ක් වන ඝනකයකින් පැත්තක දිග සෙන්ටිමීටර 2ක් වන කුඩා ඝනක කොච්චර ගන්න පුළුවන්ද අහනවා. පැත්තක දිග සෙන්ටිමීටර 6ක් වන ඝනකයකින් පැත්තක දිග සෙන්ටිමීටර 2ක් වන කුඩා ඝනක කොච්චර ගන්න පුළුවන්ද කියලා අහන්නේ. දැන් මෙතෙන්දි පැත්තක දිග 6යි දෙකේව ගන්න. එහෙනම් දිග පැත්තෙන් 3යි. 6ට දෙකේව 3යි. පළල පැත්තෙනුත් 3යි. උස පැත්තෙනුත් 3යි. 3 වරක් 3 9යි. 9 වරක් 3 27යි. ආයෙත් එක්කෙනෙක් මගෙන් අහලා තියෙනවා වීඩියෝ ඔන් කරලා නැත්තේයි කියලා. හරියට මට අද පන්තිය කරගන්න පුළුවන්කමක් තිබුණ නැහැ. ඒත් කොහොම හරි කරන්න ඕනේ කියන උත්සාහය මත තමයි මම පන්තිය කරන්න ගත්තේ. ඉතින් తాවකාලික ස්ථානයක කොහොම හරි පන්තිය කරනවා. මාව පෙවුන්නේ නැහැ කියලා අයිතක් හිතන්න එපා. අපි වැඩේ යන් හරියට. පැත්තක දිග සෙන්ටිමීටර 5ක් වන ඝනකයක. අහන්න බලන්න ප්‍රශ්නේ. පැත්තක දිග සෙන්ටිමීටර 5ක් වන ඝනකයක පැති 6ෙම කහ පාට තින්ත ආලේප කරලා පැත්තක දිග සෙන්ටිමීටර 1ක් වන කුඩා ඝනක වලට වෙන් කරනවා. 5. පැත්තක දිග සෙන්ටිමීටර 6යි නෙවෙයි 5යි. දිග පළල උස තුනනම් 5යි. ඔය විදිහට. දැන් ප්‍රශ්න ටිකක් අහලා තියෙනවා. බලන්න ඔයාලට මේක හදන්න ගන්න පුළුවන්. පැත්තක දිග සෙන්ටිමීටර 5ක් වන ඝනකයක පැති 6ෙම කහ පාට තින්ත ආලේප කරලා සෙන්ටිමීටර 1 ඝනක වලට වෙන් කරනවා. වෙන් කරගත හැකි කුඩා ඝනක සංඛ්‍යාව ඉස්සෙල්ලාම අහන්න. දැන් එතකොට පැත්තක් 5යි, දිග 5යි. එහෙනම් එකේ ඒවා හදන්නේ දිග පැත්තෙන් 5ක්, පළල පැත්තෙන් 5ක්, උස පැත්තෙන් 5ක්. 5 වරක් 5 25යි. 25 5න් වැඩි කළාම 125යි. ඝනක 125ක් ගන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ බලන්න තුන් පැත්තක් තින්ත ආලේප වෙච්ච කුඩා ඝනක සංඛ්‍යාව. තුන් පැත්තක් ආලේප වෙලා. තුන් පැත්තක් ආලේප වෙච්ච ඝනක සංඛ්‍යාව හොයාගත්ත හැකි මේකේ දැන් පිට පෘෂ්ඨවල තින්ත ගාලා තියෙන්නේ. මේ කුඩා ඝනක කපන්න කලින් තින්ත ගාලා තියෙන්නේ. එහෙනම් මේ ඝනකයේ වටේට සම්පූර්ණයෙන්ම තින්ත ආලේප වෙලා. ඔයාලා බලන්න මෙන්න මේ ශීර්ෂයේ තියෙන ඝනකයේ මේ උඩ පැත්තේ තින්ත ගෑවෙනවා, මේ පැත්තේ තින්ත ගෑවෙනවා, මේ පැත්තේ තින්ත ගෑවෙනවා. මේ ශීර්ෂයේ තියෙන ඝනකයේ එතකොට මේ පැති තුනකම තින්ත ගෑවෙනවා. හරි. එතකොට මේ ශීර්ෂයේ තිබිච්ච ඝනකයේ පැති තුනකම තින්ත ගෑවුණා. ඔය විදිහ තියෙනවා ශීර්ෂ 8ක්. එහෙමනම් තුන් පැත්තක් තින්ත ආලේප කරපු කුඩා ඝනක සංඛ්‍යාව සමානයි ශීර්ෂ ගණනට. ඕනෙම ඝනකයක් තියෙන ප්‍රශ්නයක්. ඝනකයක් නෙමෙයි ඝනකාභයක් උනත් කමක් නැහැ. මම මේකේ වලට කියලා දෙනවා ඝනකාභ වලින් මේකට කපන්න කොහොමද කියලා. ඝනකාභයක් උනත් තුන් පැත්තක් තින්ත ආලේප වෙලා නම් ඒ තියෙන්නේ ශීර්ෂ. මේකේ ශීර්ෂ 8යි. එහෙනම් තුන් පැත්තක් තින්ත ආලේප වෙච්ච කුඩා ඝනක 8ක් තියෙනවා. තුන්වෙනි එක.
දෙපැත්තක් පමණක් තින්ත ආලේප කරපු කුඩා ගණක. දෙපැත්තක විතරක්. දැන් ඔයාලා ඉස්සෙල්ලා බලමු දෙපැත්තක ගෑවිලා තියෙන මේ කොයි වගේ වේද කියලා. බලන්න මෙන්න මෙතන මෙන්න මේ තුනේම දෙපැත්තක විතරයි නේද තින්ත ආලේප වෙලා තියෙන්නේ බලන්න. දෙපැත්තක විතරයි. මෙයාගේ තුන් පැත්තේ ආලේප වෙලා මෙයාගේ තුන් පැත්තේ ආලේප වෙලා. මේ තුන් දෙනාගේ විතර දෙපැත්තක විතරයි. ඔය විදියට මේ තුන් දෙනාගේ දෙපැත්තක විතරයි නේද බලන්න. ඔය විදියට මේ තුන් දෙනාගේ දෙපැත්තක විතරයි නේ මේ පැත්තේ මේ පැත්තේ. මේ තුන් දෙනාගේ දෙපැත්තක විතරයි. එහෙමනම් දෙපැත්තක විතරක් තින්ත ආලේප වෙලා තියෙන අයත් රටාවක්. කොහොමද රටාව? මෙන්න මේ තුන් දෙනා. මේ තුන් දෙනා. මේ තුන් දෙනා. මේ තුන් දෙනා. ඔය විදිහනේ. ඔය වගේ හැම ධාරයකම ඉන්නවා තුන් දෙනා ගන්න. මේ බලන්න මෙතන මේ හැම ධාරයකම මේ තුන් දෙනා ගන්න. මේ ධාර හතරෙම ඉන්නවනේ තුන් දෙනා ගන්න. ඔය විදිහට මේ ගණකයේ හැම ධාරයකම තුන් දෙනා ගන්න ඉන්නවා. එහෙනම් දෙපැත්තක පමණක් තින්ත ආලේප වෙච්ච ගණක සංඛ්‍යාව හොයාගත්ත හැකි ධාර ගණනයි. ධාර ගණන වැඩි කරනවා. ධාර ගණන වැඩි කරනවා මොකෙන්ද? දැන් මේකේ තුනක් කියලානේ මේකට ගත්තේ. පොදුවේ ගත්තොත් අපි මේකේ එක පැත්තකින් කැට පහක් කැපුවා. මේ එක පැත්තක් පහකට කැපුවා. එක පැත්තක් පහකට කපලා ඒකේ දෙපැත්ත දෙන්න යහක් කළේ. එහෙනම් එක පැත්තක් කපන ගානෙන් අපි එක x කියලා ගත්තොත් දෙකක් අඩු කරා. ඔන්න ධාර ගාන හොයපු විදිය. sorry දෙපැත්තක් තින්ත ආලේප වෙච්ච ගණක හොයපු විදිය. ධාර ගණන වැඩි කළා. මේ එක පැත්තකින් කපපු කැට ගාන අඩු කිරීම දෙකයි. ධාර 12යි 12 වැඩි කරනවා කීයෙන්ද 5 ඍණ 2කින්. හරිද? එක පැත්තකින් 5ක් නේ කපු එක තමයි මම මේ x කියලා ගත්තා. 5න් 2ක් අඩු කළාම 3යි 12 වරක් 3 36යි. හරි උත්තරේ දෙවලක් තියෙනවා. හරි උත්තරේ වෙන්නේ 36යි. ඊළඟට එක පැත්තක් පමණක් එක පැත්තක විතරක් තින්ත ආලේප වෙන්නේ මෙන්න මේ කට්ටිය නේද බලන්න. මේ කට්ටිය එක පැත්තක විතරයි තින්ත ආලේප වෙලා. ඔය විදිහට හැම මූණතකම ඉන්නවා නේද මේ වගේ එක පැත්තක විතරක් ආලේප වෙච්ච අය. එහෙනම් මූණත් ගන්න එතෙන්ට ඕන වෙන්නේ. ඉස්සෙල්ලා මේකේ ශීර්ෂ ගන්න මේකේ ධාර ගන්න මෙතෙන්ට ඕන මූණත් ගන්න. මූණත් ගන්න. වැඩි කරනවා මොකෙන්ද? මේ බලන්න. මෙතන තියෙන්නේ 9ක්. 9ක් ඔක්කොම තියෙනවා. 9 හැදෙන්නේ මේ පැත්තේ 3යි මේ පැත්තේ 3යි. 3 වරක් 3 9. මේ 3ක් ආවේ 5න් 2ක් අඩු කළාම 3 හැදෙන්නේ. එහෙනම් මේ විදිහට ලියනවා. මුහුණත් ගණන වැඩි කිරීම x ඍණ 2 වර්ගය. මුහුණත් 6යි x කියන්නේ එක පැත්තකින් කැපෙන ගාන 5 ඍණ 2 වර්ගය. ඒ කියන්නේ 6 වැඩි කිරීම 3 වර්ගය. 6 වරක් 9 54යි. එක පැත්තක පමණක් ආලේප වෙලා තියෙනවා 54ක් තියෙනවා. අන්තිම ප්‍රශ්නේ තින්ත ආලේප නොවු තින්ත ආලේප නොවු ගාන හොයන්නේ x ඍණ 2 තුන්වෙනි බලය අරන්. ඔන්න එතන පේන්නේ නැත්නම් මම මෙහෙම ලියන්නම්. x ඍණ 2 තුන්වෙනි බලය ගන්න. තින්ත ආලේප නොවු ඒවා හොයන්න. බලන්න මෙතන x ඍණ 2 මේක x ඍණ 2 වර්ගය මේක x ඍණ 2 තුන්වෙනි බලය. x කියන්නේ 5යි 5 ඍණ 2 තුන්වෙනි බලය. ඒ කියන්නේ 3 තුන්වෙනි බලය 27යි. පැහැදිලිද? x ඍණ 2 තුන්වෙනි බලය. තුන් පැත්තක් ආලේප වෙච්ච ගාන චීත්ත ගාන දෙපැත්තක් නම් ධාර වැඩි කිරීම x ඍණ 2 එක පැත්තක් නම් මූණත් වැඩි කිරීම x ඍණ 2 වර්ගය තින්ත ආලේප වෙච්ලාම නැති ඒවා නම් x ඍණ 2 තුන්වෙනි බලය. දැන් මේ ආව අවස්ථා ටික ඔක්කොම එකතු කරලා නම් 135ක් හැදෙන්නත් ඕන බලන්න. 8 ඊගාව එකේ 36 ඊළඟ එකේ 54 ඊළඟ එකේ 27 බලමු එකතු කරලා 8යි 6යි 14යි 18යි 18යි 7යි 25න් 5 දෙකක් ඉතුරු 12යි. හරි 135ක් එනවා මේ 135 හැදිලා තියෙනවා. ඔන්න ගාන ඔච්චරයි තියෙන්නේ. හැබැයි ඕකෙදි දැන් මම මේ ගාන දුන්නේ එකම පාට ආලේප කරලා තියෙනවා. ඒක පාට ආලේප කරපු විදිය වෙනස් කරලා. ඊළඟට ඝනක නැතුව ඝන කාබ ගන්නවා.
ඔයගේ নানা ආකාර විදි වලට මේ ගාන වෙනස් කරලා තිනවා පහුගිය විභාග ගණන් වලදී. මේ ටියුට් එකේ තියෙන ගණන් ටික ඔක්කොම පහුගිය IQ විභාග ගණන්. ඔක්කොම. ඒක නිසා අපි බය නැතුව හදමු. මෙතන මම ওই සූත්‍රය දීලා තියෙන්නේ. ඉතින් දැන් ඒක ඕනේ අපිට මතකයි. අපි හදමු. දැන් මේක තේරුම් නැති අය ඉන්නවනම් මට කියලා එවන්න. හරි රෙකෝඩින් එක දාන්න අපිට. හිට පේපර් එකක් දානවද කියලා අහනවා. අපිට හිට පේපර් එකක් මම දෙනවා. හිට අපි එක බලමුකෝ. මම ඔයාලට ගෲප් වලට දාන්න. පුළුවන් දෙව්මිඩ මේ දෙව් කියලා දාලා තින්සේ මට පස්සේ කතා කරන්නකෝ. අද හරි හිට දිහාට ගන්නකෝ. මට WhatsApp පණිවිඩයක් එවන්නකෝ. හරි විහංග විකුම් මේ ගානත් ඕවගේම ගානක් අපි උත්සාහ කරමු මේකත් තේරුම් නැත්නම් අපි බලමු පැත්තක දිග සෙන්ටිමීටර 8ක් වන ඝනකයක පැති 6ම රතු පාට ආලේප කළා මේක පැත්තක දිග සෙන්ටිමීටර 2ක් වන කුඩා ඝනක වලට වෙන් කරනවා ප්‍රශ්න පහක් තියෙනවා මේ ගානට විනාඩි 5ක් ඕගලන්ට හම්බ වෙනවා ප්‍රශ්න පහක් තියෙනවා කියන්නේ ඒකට විනාඩි 5ක් දෙනවා විනාඩි 5කදී අපිට ගාන හදන්න තියෙන්නේ. බය නැතුව හදන්න. ඔය තියරිය පාවිච්චි කරන්න අපිට විනාඩි 5ක් යන්නේ නැහැ මේ ගාන හදාගන්න. මේ ගණන් වල කාලය ඉතුරු කරගෙන එතකොට අපිට තර්කන රාමු වගේ ඒවට කාලය වැඩිපුර තියාගන්න. දැන් ඒකට ගොඩක් ඔයාලා ලැස්ති කරන්න ඕනේ. තර්කන රාමු වල තර්ක කරන එකට මම තනි කරන් පේපර් දෙකක් විතර අරගෙන ඔයගොල්ලන්ට දෙනවා. පහුගිය විභාගවල තර්කන රාමු ගණන් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. අපි ඔක්කොම හදමු. පැත්තක දිග සෙන්ටිමීටර 8ක් වන ඝනකයක පැති 6ම රතු ආලේප කරලා තියෙනවා. පැත්තක් සෙන්ටිමීටර 2ක් වන ඝනක වලට වෙන් කරනවා. දැන් මේ පැත්තක දිග 8යි. දෙකේ වටන වෙන් කරන්න එහෙනම් එක පැත්තකින් වෙන් කරගන්න පුළුවන් 4යි. 4 වැඩි කිරීම 4 වැඩි කිරීම 4. 4 වරක් 4 16යි 16 වරක් 4 64යි. කුඩා ඝනක 64ක් හදාගන්න පුළුවන්. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ ලේසියෙම ගන්න පුළුවන්. තුන් පැත්තක තින්තාලේප වෙච්ච ඝනක ගාන සමානයි ශීර්ෂ ගන්නට. ශීර්ෂ ගන්නට. මේකේ තියෙන ශීර්ෂ 8යි. ඝනකයක් ඝනකාවයක් ශීර්ෂ 8යි තියෙන්නේ. දෙපැත්තක තින්තාලේප වෙච්ච ඝනක ගාන හොයන්න අපිට ඕන වෙන්නේ දාර. දාර වැඩි කිරීම. දාර වැඩි කරන්නේ මොකද? x ඍණ 2. ඝනකයක දාර 12යි. එහෙනම් 12 වැඩි කිරීම. මේ x කිව්වේ මොකද්ද? එක ධාරයකින් කපාගත්ත ඝනක ගාන. එක ධාරයකින් ඝනක වෙන් කරලා තියෙන්නේ 4යි. එහෙනම් 4 ඍණ 2. 4ෙන් 2ක් අඩු කළාම 2යි 12 වරක් 2 24යි. දෙපැත්තක තින්තාලේ පිට ඝනක 24ක් තියෙනවා. ඊළඟට එක පැත්තක විතරක් තින්තාලේ වෙලා තියෙන මෙන්න මේක. එක පැත්තක් විතරයි. ඒකට ඕන වෙන්නේ ශීර්ෂත් නෙමෙයි ධාරත් නෙමෙයි මුහුණක්. මුහුණත් වැඩි කිරීම x ඍණ 2 වර්ග. මුහුණත් 6යි මේක පැති 6යි. 6 වැඩි කිරීම 4 ඍණ 2 වර්ගය. 6 වැඩි කිරීම 4ෙන් 2ක් අඩු කළාම 2යි 2 වර්ගය 4යි. ඒත් එන්නේ 6 වරක් 4 24යි. එක පැත්තක පමණක් තින්තාලයක කුඩා ඝනකක් තියෙනවා 24ක්. ඊළඟට
එක පැත්තකවත් තින්ත ආලේප නොවු ගණක එක පැත්තකවත් ආලේප වෙච්ච නැති ගණක හොයන්නේ කොහමද? x ඍණ 2 තුන්වෙනි බලය. එහෙම නැත්නම් 4 ඍණ 2 තුන්වෙනි බලය. 4න් 2ක් අඩු කළාම 2යි 2 තුන්වෙනි බලය 8යි. හරි. පළවෙනි එකට 4ක් ගත්තේ ඇයි කියලා අහනවා. ඇයි 4ක්නේ ගන්න වෙන්නේ? මේ බලන්නකො 8ක් වන ගණකයක පැත්තක දිග 2ක් වන ගණක වලට වෙන් කරන්නේ. එකක් එකේව නෙමෙයි. දෙකේවා නේ. 8ක් දිගයි පැත්තක්. දෙකේවා හදන්නේ. ඉස්සෙල්ලා ගණ එකේ නෑ එකේවනේ හැදුවේ. මේක දෙකේවා. එතකොට 8ට දෙකේවා තියෙන්නේ 4යි. ඒකයි 4ක්. අයි බලමු ඊළඟ ගන්න. ඔන්න තව විදිහකට තව රටාවකට තව ගන්න. දැන් මේකේ බලන්න පැත්තක දිග 4ක් වෙන ගණකය එක බැගින්ෙන් කරලා තියෙනවා. ඉතල එක 8ක් වෙන එක දෙක බැගින්. ඒත් 4යි. 4 එකක් එක බැගින්ෙන් කළාම ඒත් 4යි. විභාග ගානේ ප්‍රශ්න 5යි තිබුණේ. මම තව දෙකක් දාලා 7ක් කරලා තියෙනවා. බලන්න උත්තර ගන්න. හරි. උත්තරත් කීප දෙනෙක්ගෙන් ඇවිල්ලා තියෙනවා. ගානේ කියන්නේ පැත්තක දිග සෙන්ටිමීටර 4ක් වන ගණකයක විරුද්ධ පැති රතු කහ නිල් පාට වලින් වර්ණ කරලා තියෙනවා. සෙන්ටිමීටර 1 බැගින් වන කැබලි වලට කපලක් තියෙනවා. ගණක සංඛ්‍යාව එනම් 4 වැඩි කිරීම 4 වැඩි කිරීම 4 64යි. ඔන්න ඊළඟ ප්‍රශ්නේ. ඉතලට වඩා ටිකක් වෙනස්. එක පැත්තක් පමණක් රතු හෝ නිල් පාට ගණක ගන්න. එක පැත්තක් පමණක්. එක පැත්තක් විතරයි. රතු හෝ නිල් තියෙන ගණක. දැන් බලන්නකො මේකේ විරුද්ධ පැති තමයි ආලේප කරලා තියෙන්නේ. විරුද්ධ පැති වලට තමයි අරන් තියෙන්නේ මේ පාට. ඒ කියන්නේ මේ පැත්ත රතු නිසා එහා පැත්ත රතු. මේ පැත්ත කහ නිසා ඔගේ අනිත් පැත්ත කහ. උඩ පැත්ත රතු නිල් නිසා යට පැත්ත නිල්. දැන් ගාන කියන්නේ එක පැත්තක් පමණක් රතු හෝ නිල්. එක පැත්තක් විතරක් රතු හෝ නිල්. එක පැත්තක් පමණක්. එහෙම දාර කීයක් තියෙනවද කියලා ඉස්සෙල්ලාම හොයාගන්න. එක පැත්තක් පමණක් රතු හෝ නිල්. දැන් බලන්න මේකේ මෙන්න මේ දාරේ ගන්න පුළුවන්ද කියලා. ඔය කියන කතාවට මේ දාරේ හරියනවද? දෙපැත්තම රතු නිලු තියෙන්නේ. අපිට කියන්නේ එක පැත්තක් පමණක් රතු හෝ නිල්. එහෙනම් ඒක ගන්න බෑ. ඔය වගේම එහා පැත්තේ තියෙන මෙන්න මේ දාරේ එයා ගන්නත් බෑ. දෙපැත්තම රතු නිලු.
මෙන්න මේ යට තියෙන ධාරය ඒක ගන්නත් බෑ. ඇයි යට නෙන්නේ? මේ පැත්තේ යට තියෙන ධාරය ගන්නත් බෑ. ඒතකොට ධාර හතරක් ගන්න බෑ පුතේ. ගන්න පුළුවන් ධාර 8යි. එක පැත්තක් පමණක් රතු හෝ නිල් තියෙනවා ධාර 8ක. මේකේ එක පැත්තක් නිල්. මේ යට එකෙත් එක පැත්තක් නිල්. මේක එක පැත්තක් රතු. මේකෙත් එක පැත්තක් රතු. මේකෙත් එහෙමයි. මේ පැත්තෙත් එහෙමයි. 8ක් තියෙනවා. එක පැත්තක් පමණක් රතු හෝ නිල් පාට වෙන ඝනක ගාන හොයන්න. දැන් එතකොට දෙහිම ඝනක කීයක් තියෙනවද කියලා බලන්න. කීයක් ආවද? මට කීයක් උත්තරේ එව්වද? රතු හෝ නිල් කියලා තියෙන්නේ. එක පැත්තක් පමණක් කියලා තියෙනවා. පමණක් කියන වචනේ තිබුණ නැත්නම් ওই ප්‍රශ්නේ තව වෙනස් වෙනවා. දැන් එක පැත්තක් පමණක් රතු හෝ නිල් ගියාම එක පැත්තක් විතරයි රතු හෝ නිල් තියෙන්නේ. පැති දෙකම රතු නිල් වෙන්න බෑ. දැන් මෙහෙම ඝනක කීයක් තියෙනවද කියන එකයි ඊළඟ ප්‍රශ්නේ. බලන්නකෝ මේ එක මූණතක ඝනක කීයක් තියෙනවද කියලා. එක මූණතක ඝනක කීයක් තියෙනවද මේ මූණත වටේට? මැද ටික ගන්න බෑ වටේ ටික විතරයි ගන්න වෙන්නේ. ඒ මැදේ එක පාටනේ ගෑවිලා තියෙන්නේ. මේ වටේ එකට 4යි 8යි 10යි 12යි. ඝනක 12යි මේ වටේ එකට තියෙන්නේ. එහා පැත්තේ තියෙනවා 12. 12 වරත් එක 24යි. ඒක විතරක් හරිද? ඒක විතරක් හරිද? ඇයි මේ ටික? අනේ එක පැත්තක් විතරනේ රතු හෝ නිල් වෙලා. එක පැත්තක් නිල්. මේකේ මේ ටික එක පැත්තක් රතු. එහෙනම් ඔයගේ තව නිල් එකකුත් තියෙනවා තව රතු එකකුත් තියෙනවා. මේකට එකතු වෙන්න ඕනේ. මේකට එකතු වෙනකොට කොච්චරද? මේක මූණතක හතරන්නේ තියෙන්නේ. හතර ඒවා හතර. බලමු. 12 වරක් දෙක. එකතු කිරීම 4 වරක් 24යි 16 එකතු වුණා 40. හරි. ඊළඟට දෙපැත්තක් රතු හා කහ වන ඝනක. දෙපැත්තක් රතු හා කහ. රතු හා කහ. අන්න බලන්න. දෙපැත්තක් රතුයි කහයි වෙන්න ඕනේ. මේ දෙන්න දෙපැත්තක් රතු කහනේ. රතු කහ. මේ පැත්ත කහ නිසා මේ පැත්තත් කහනේ. එහෙනම් මේ දෙන්නත් දෙපැත්ත රතු කහ. මේ පැත්ත රතු නිසා එහා පැත්තත් රතුනේ. එහෙනම් මේ දෙන්නත් රතු කහ. මෙතන එහා පැත්තේ තියෙනවා. දෙපැත්තක් රතු කහ පාට වෙන ඒවා තියෙනවා. දෙපැත්තක් රතු හා කහ. රතුයි කහයි දෙකම. හා කියලා තියෙන්නේ. රතු හා කහ. එහෙනම් රතු කහ දෙකම තියෙනවා තියෙන්නේ. කීයද? දෙවරක් 4 8. ඊළඟ එකේ හොඳ ප්‍රශ්න මේවා ඈ. සිංහල හොඳට පුළුවන් වෙන්න ඕනේ. හරියට කියවන්න ඕනේ. එක පැත්තක් පමණක් රතු හෝ කහ. එක පැත්තක් විතරක් රතු හෝ කහ. එක පැත්තක් විතරක් රතු හෝ කහ. එතකොට එක පැත්තක් විතරක් රතු වෙන්නත් පුළුවන්, කහ වෙන්නත් පුළුවන්. ඝනක කීයක් ඇද්ද? මේ මූණතේ එක පැත්තක් රතු. එහා පැත්තෙත් එක පැත්තක් රතු. මේ මූණතේ එක පැත්තක් කහ. මේ එහා පැත්තෙත් එක පැත්තක් කහ. ඝනක කීයද? මේ මූණතක තියෙනවා 4 වරක් 4 16ක්. මේන්නේ 16 වරක් 4 64යි කියලා.
එහෙම වෙන්නේ නෑ. හොඳට බලන්න. බැරි එකක් තිබුණ පුතේ අපි ආයෙ බලමු. මේ ඉස්සරහට අපි අනේව බලාගෙන යමුකෝ. මෙතන කියන්නේ එක පැත්තක් පමණක් රතු හෝ කහ. එක පැත්තක් පමණක්. එතකොට අපිට මේ ටික ඔක්කොම ගත්ත හැකි. කීයක් තියෙනවද? 16යි. ඒ වගේම 16ක් එහා පැත්තේ තියෙනව නේද? තවත් 16ක් තියෙනවා. ඊළඟට ඕගොල්ලෝ මෙතන 16ක් ගන්න බෑනේ. ඇයි මෙතන 16ක් ගන්න බැරි? මේ රතු 16 ගන්නකොට මේ ටිකත් අරන් නේද? මේ රතු 16 ගන්නකොට මේ ටික අරන්. මේ එහා පැත්තේ රතු 16 ගන්නකොට මේ ටිකත් අරන්නේ. එහෙනම් එක පැත්තක් පමණක් කහ පාට වෙච්ච එක කීයක් තියෙනවද? හරි. එක පැත්තක් පමණක් කහ පාට වෙච්ච එක කීයක් තියෙනවද? මේ 4. මෙතන එක පැත්තක් පමණක් කියලා තියෙනවා. එතකොට මෙන්න මේක ගන්න පුළුවන්ද? එක පැත්තක් පමණක් රතු හෝ කහ. එක පැත්තක් විතරයි. දැන් මේකේ දෙපැත්තක් රතුයි කහයි තියෙනවා. පුළුවන්ද? හෝ කියලා තියෙන හින්දා පුළුවන්. හෝ කියලා තියෙන හින්දා පුළුවන්. මේ බලන්න. මේක කුලකවලදී කියලා දෙන්නේ. මේක A හෝ B කියලා කිව්වොත්. A හෝ B කියලා කිව්වොත් කුලකවල මේ බලන්නකො මේ AB කියන කුලක දෙක කියලා. මේ හරියත් අයිති. මේ හරියත් අයිති. මේ මැද ටිකත් අයිති. A හෝ B කිව්වා. ඔය ඔක්කොම ටික අයිති A හෝ B කිව්වා. A හා B කිව්වහම A හා B කිව්වා නම් අයිති මේ මැද ටික විතරයි. A හා B A හා B A B දෙන්නම. හරිද? එතකොට A හෝ B කියලා කිව්වහම අපිට මේ ටික ඔක්කොම ගන්න පුළුවන්. ඕකම තමයි මෙතෙන්ද මේ ගාන කුලක නෑ. ඕකම තමයි මෙතෙන්ද ගත්තේ. මෙතන කියන්නේ එක පැත්තක් පමණක් රතු හෝ කහ. ඒක රතු වෙන්නත් පුළුවන්, කහ වෙන්නත් පුළුවන්, දෙන්නම වෙන්නත් පුළුවන්. හෝ කියලා කිව්වම දෙන්නම ඉන්නත් පුළුවන්. එහෙමනම් 16 ඒවා දෙකයි. මේ පැත්තේ 16යි, මේ එහා පැත්තේ 16යි 32යි. තව තියෙනවා මෙතන කහ පාට 8ක්, ඔය වගේම 8ක් එහා පැත්තේ තියෙනවා. මේ පැත්ත කහ නිසා මේ පැත්තත් කහනේ. එහෙනම් 8 ඒවත් දෙකක්. එහෙනම් 16 ඒවම 3ක් නෙවෙයි 48යි. අම්මෝ ලිව්වනම් වැරදෙනවා කියලා මැසේජයක් දාන්න. නෑ ඉතින් කල්පනාවෙන් කියන්න ඕනේ අර දැන් ඉතිවල දැක්කනේ මේවා. මෙහෙමයි ප්‍රශ්නේ එන්නේ කියලා. ඒක ඔලුවට දාගන්න ඒ ඇති. එහෙම හිතන්න ඊළඟ ගානේ. එක පැත්තක් වත් මේ එක පැත්තක් වත් රතු පාට. එක පැත්තක් වත් රතු පාට කිව්වම අනිත් පැති අදාළද? අනිත් පැති මොනවා වුණත් කමක් නැහැ. දෙපැත්තක් රතු තිබුණත් කමක් නැහැ. එක පැත්තක් වත් රතු වෙන්න ඕනේ. අනිත් ඒවා වෙන පාටක් තිබුණත් කමක් නැහැ. රතුම තිබුණත් කමක් නැහැ. නෑ එක පැත්තක් වත් රතුයි මේ 16. එහා පැත්තේ තව 16. 16 එකතු කළාම 32යි. ඊළඟට බලන්නකෝ. බලන්න මේ ප්‍රශ්නේ තුන් පැත්තක් පාට වූ ඝනක වලින් එක පැත්තක් රතු වේ. බලන්න හොඳට බලන්න. තුන් පැත්තක් පාට වූ ඝනක වලින් එක පැත්තක් රතු වීම. තුන් පැත්තක් පාට වෙන්නේ මේ මුදුනේ තියෙන ඝනක වලනේ. තුන් පැත්තක් පාට වෙන්නේ මේ මුළු වල තියෙන ඝනක වලනේ. මේ මුළු වල තියෙන ඝනක වල තුන් පැත්තක් පාට වෙනවා.
තුන් පැත්තක් පාට වෙච්ච ගණක වලින් එක පැත්තක් රතු වෙනවා. මේ හැම තුන් පැත්තක් පාට වෙච්ච එකම බලන්න එක පැත්තක් මේ හතරෙම එක පැත්තක් රතු. එහා පැත්තේ හතරෙත් එක පැත්තක් රතු. තුන් පැත්තක් පාට වෙච්ච ගණක වලින් අනිවාර්යයෙන්ම එක පැත්තක් රතු වෙන අවස්ථා 8ක් තියෙනවා. නිල් පමණක් ආලේප වෙලා තියෙන්නේ. මේ හතර දෙනා නිල් විතරයි ආලේප වෙලා තියෙන්නේ. ඕවගේම හතර දෙනෙක් යට. හරිද? Dual set එක ඕනේ සිග්නල් ප්‍රශ්න. chat එකේ ප්‍රශ්න ගොඩක් දාලා තිනවා. ඔන්න නැහැ සිග්නල් එක. බලන්න 6 වෙනි ප්‍රශ්නේ. මේකත් පහුගිය විභාග ගානක් පරිපාලන සේවා විභාගයක තිබුණේ. පරිපාලන සේවා විභාගයක ගාන තිබුණේ පැත්තක දිග සෙන්ටිමීටර 5ක් වන ඝනකයක ආසන්න පැති දෙක ගන්න. රතු කොළ නිල් පාට ආලේප කරලා තියනලු. ආසන්න පැති දෙක බැගින් කියලා තියෙනවා. හරි පැත්තක දිග සෙන්ටිමීටර 5යි. ආසන්න පැති දෙක බැගින්. ඒ කියන්නේ එක ළඟ තියෙන පැති දෙක ගන්න. දැන් මේ ගාන එක ළඟ තියෙන පැති දෙක ගන්න කිව්වම ඕගොල්ලෝ එක වෙන් කරගන්න. දැන් රතු මේ පෘෂ්ඨයේ රතුනේ. අපි මෙතන මේ යට තියෙන පෘෂ්ඨයේ රතු කියලා ගමු. මේ පෘෂ්ඨයේ නිල්නේ. ඒක නිසා දැන් මේ යට තියෙන එක නිල් ගත්ත නිසා මේ පැත්ත එක නිල් කියලා ගමු. කොළ මේ පෘෂ්ඨයේ කොළ පාට නිසා මේකේ එහා පැත්තේ තියෙන පෘෂ්ඨයේ කොළ පාට කියලා ගමු. ওই විදිහට වෙන් කර ගන්න වෙනවා. ගයි මේ කියලා තියෙන්නේ ආසන්න පැති දෙක බැගින් තමයි රතු කොළ නිල් පාට ආලේප කරලා තියෙන්නේ. රතු පමණක් ආලේප වූ කුඩා ගණක සංඛ්‍යාව. රතු පමණක් ආලේප වෙච්ච ගණක සංඛ්‍යාව. රතු විතරක් ආලේප වෙච්ච ඒවා. මේක කියන්නේ රතු පමණක් ඈ. රතු පාට විතරක්. බලන්න. මේ ටිකේ තියෙන රතු විතරයිනේ. රතු පමණක්. එතකොට වෙන ඒවා ආලේප වෙලා තියෙන්න බෑ. මෙන්න මේ 9ෙම තියෙන රතු විතරයි. ඕවගේම 9ක් තව එහා පැත්තේ තියෙනවා. රතු ආලේප වෙච්ච මුහුණක් තියෙන්නේ 2යි. 2 වැඩි කරනවා. මොකෙන්ද? x ඍණ 2 වර්ගය. මේ තමයි සූත්‍රය. ඉතින් එහෙම නැත්නම් ඔයගොල්ලෝ මෙහෙම ගන්න. මේක පැත්තක 9යි තියෙන්නේ 9 ඒවා 2ක්. 18. ඊළඟට අහලා තියෙන්නේ රතු ආලේප වූ. දැන් ඔය ප්‍රශ්නේ තියෙන රතු පමණක්නේ.
දැන් ඊළඟ කියලා තියෙන රතු ආලේප වූ. රතු පාට ගෑවිලා තියෙනවා. රතු පාට ගෑවිලා තියෙන මූණක්. මේ මූණත් එවනම් මෙතන ඝනක 5 වරක් 5 25ක් තියෙනවා. 25ට එකතු වෙනවා කොච්චරද? අපි හිතමු මේ දෙන්න රතු කියලා. මේ යට එක තමයි රතු. ඒ වුණාට මේ දෙන්න රතු කියලා හිතමු. මේ දෙන්න රතු කියලා හිතුවොත් මේ 25 ගත්තාම මේ ටිකක් එනවනේ. ඒ 25 ගන්නවා කියන්නේ මේ ටිකත් අයි තියෙන්නේ. දැන් තව 20ක් තියෙනවා. පැහැදිලිද? මේ රතු පාට තියෙන 25 ගන්නකොට මේ ටිකත් අයින් වෙනවා. එතකොට තව තියෙන්නේ 20ක්. 4 වරක් 5. 25යි 20යි එකතු කළාම 45යි. තුන්වෙනි එකේදී රතු නිල් පාට පමණක් ආලේප වූ කුඩා ඝනක. රතු නිල් පාට විතරක්. රතුයි නිලුයි විතරක්. ආලේප වූ කුඩා ඝනක. රතු නිල් පාට පමණක් කිව්වහම කොළ පාට ආලේප වෙලා තියෙන්න බෑ. රතු නිල් පාට පමණක් ආලේප වෙලා තියෙනවා. එහෙමනම් මේ උඩ ඝනකයේ මේ ටික ගන්න බෑනේ කොහොම මේ කොළ පාට. මේ දාර හතරම ගන්න බෑ. එහා පැත්තේ තියෙන දාර මේ දාරේ ගන්නත් බෑ. මේ පැත්තේ මෙතන තියෙන දාරේ ගන්නත් බෑ. මේ යට තියෙන දාරේ ගන්නත් බෑ. ඒයි කොළ මුණක් තියෙනවා. එහෙනම් දාර ගන්න බැරි ඒවා තියෙනවා කීයක්ද ඔක්කොම? උඩ දාර 4යි. මේ පැත්තේ දාර 3යි. දාර 7ක් ගන්න බෑ. අනිත් ඒවා රතුයි නිලුයි විතරයි ආලේප වෙලා තියෙන්නේ. තවත් එකක් බෑනේ. අපි දන්න ආලේප වෙච්ච පැති බලමු. ඒක ඊට වඩා ලේසියි. මෙන්න මේ මූණත ගත්තාම රතුයි නිලුයි ආලේප. මේකේ නම් දෙපැත්තම නිල්. මේකේ දෙපැත්තම නිල්නේ. ඇයි මේ පැත්තත් නිල් මේ පැත්තත් නිල්. මේක රතුයි නිලුයි. ආයෙත් රතුයි නිලුයි. මේ යට තියෙන එක්කිනා රතුනේ. යට තියෙන මූණත රතු. යට තියෙන මූණත රතු නිසා මෙන්න මෙතන ධාරයක් තියෙනවා. රතුයි නිලුයි ආලේ. ආයෙත් මෙන්න මෙතනක් ධාරයක් තියෙනවා. රතුයි නිලුයි ආලේ. ඇයි යට තියෙන මූණත රතු නිසා. රතුයි නිලුයි ආලේප වෙච්ච ධාර තව තියෙනවා. රතුයි නිලුයි පමණක්. රතු නිල් පාට පමණක්. මේ ධාරයේ දෙපැත්තම රතුයි නිලුයි. මේ ධාරෙත් යට පැත්ත රතු නිසා මේ ධාරෙත් දෙපැත්තක් රතුයි නිලුයි. මේ ධාරෙත් දෙපැත්තක් රතුයි නිලුයි. දැන් ඝනක කීයක් තියෙනවද කියලා ගනින්න. කීයක් තියෙනවද? මේ උඩම ඝනකය ගන්න පුළුවන්ද? බෑ. උඩම ඝනකය මෙතන කොළ තියෙන්නේ. කොළ ආලේප වෙලා. එහෙනම් මෙතන ඉඳන් ගන්න වෙන්නේ 4යි. 1යි 2යි 3යි 4යි. ආයේ 5යි 6යි 7යි 8යි. තව 4ක් ආවා. මේ පැත්තට. මෙතනින් බලමු. දැන් මේක 8යි කියලා ගත්තාම මේකත් 8මනේ. ඒ කියන්නේ මෙතන එක ගන්න බෑ. 9යි 10යි 11යි එහා පැත්ත එක ගන්න බෑ. ඇයි? කොළ පාට ආලේප වෙලා. 11යි. ඊළඟට කියනවා රතු නිල් කොළ ආලේප වෙච්ච ඒවා. රතුයි නිලුයි කොළයි කියන දෙකම. මෙන්න මෙතන ඉන්නේ රතුයි නිලුයි කොළයි කියන තුනම. මෙතන එහෙම එකක් තියෙනවා. තවත් තියෙනවද රතුයි නිලුයි කොළයි තුනම ආලේප වෙච්ච ඒවා? තවත් එක මූණතක් හරි. යට තියෙන්නේ රතු මේ පැත්ත නිල් එතන
රතු වෙන නිලුයි කොළයි ආලේප දෙකක් තියෙනවා. එතන තියෙනවා. මේ වගේ ගණකවලදී මේ වගේ ප්‍රශ්නවලදී අපි ගන්න ඕනේ අර අපේ තියෙන තියරියටත් වඩා සුට්ටක් බලාගෙන යන්න ඕනේ. සමහරලාට ඉතින් මට උනත් වැරදෙන දැනක් එන්න පුළුවන්. අර කියවන්න ඕනේ හරියට ඊට පස්සේ බලන්න ඕනේ හරියට. එතකොට වැරදෙන්න පුළුවන්. වැරදෙන්න තියෙන ඉඩ ගොඩක් වැඩි. මට වැරදිලා වලට හරියන්න උනොත් සමහරට පුළුවන්. මේ හදිස්සියට බැලුවොත් ටිකක් හරි අවුල් ගියොත් අපිට වැරදෙනවා. හරි අපි ක්‍රමය අල්ලගමු ඒ තියෙන දේ අරගමු. එතකොට අපිට මේ ගණන් අමාරු වෙන්නේ නැහැ. මේ තියෙන තව සාම්ප්‍රදායික ගණන්. මේක තිබිලා තියෙන ගුරු විභාග. අර ඉස්සෙල්ලා හදපු ගණන් දෙකම තිබිලා තියෙන SLAS SLES. හතරවෙනි එක SLAS 4 නේ 5 6 SLES 6 5 SLES 6 SLAS. ගුරු විභාගයක් අහම ඊට වඩා ටිකක් විතර ලේසි කරනවා. මොකද අර තරම්ම මාරු කරන්නේ නැහැ. හැබැයි ඔක්කොම එකම මට්ටමේ යන්නේ. එකම මට්ටම ටුක්ටක් ලේසි වගේ ගතියක් අපි පේපර් වල දැකලා තියෙනවා. ඔන්න කලමනාකරණ සහකාර එවනම් ග්‍රාම නිලධාරි වගේ විභාගයක් අහම මේ මට්ටමේ ඉඳන් පහළට තමයි යන්නේ. අපි ඔක්කොම ටච් කරලා ඔක්කොටම ගිහිල්ලා තියෙනකොට අපිට ගණන් කොහොම ආවත් හදාගන්න පුළුවන්. මොකද මේකේ සීමාවක් දීලා නැහැනේ මේ ගණන් මෙතනින් එනවා කියලා කියන්නේ නැහැ. පැත්තක දිග සෙන්ටිමීටර් 6ක් වූ ඝනකයක පැති 6ක් රතු සුදු කහ කොළ නිල් දම් පාට ආලේප කරලා තියෙනවා. පැති 6ක් ආලේප කරලා සෙන්ටිමීටර් 1ක් වෙච්ච කුඩා ඝනක වලට වෙන් කරනවා. එක පාටක් පමණක් ආලේප වූ ඝනක. එක පාටක් පමණක්. එක පාටක් විතරක් ආලේප වෙච්ච ඝනක. හරි. පැත්තක් සෙන්ටිමීටර් 6ක් වූ ඝනකයක පැති 6ක් රතු සුදු කහ කොළ නිල් දම් පාට ආලේප කරලා එක ගාන විට ඝනක වලට වෙන් කරනවා. එක පාටක් පමණක් ආලේප වෙච්ච ඝනක. එක පාටක් විතරයි. එක පාටක් විතරක් ආලේප වෙන්නේ අර මැද ඝනක ටිකේදී. අපිට ඕනේ මුහුණත් ගාන. මුහුණත් ගාන 6 වැඩි කිරීම x ඍණ 2 වර්ගය. 6 වැඩි කිරීම 6 ඍණ 2 වර්ගය. 6න් 2ක් අඩු කළාම 4යි 4 වර්ගය 16යි 16 වරක් 6 96. සුදු පාට ආලේප වෙච්ච ඝනක. පැති 6 පාට 6ක් නෙදාලා තියෙන නිසා සුදු පාට තියෙන්නේ 6 වරක් 6. එක පැත්තක විතරයි 6 වරක් 6 36. සුදු පාට පමණක් ආලේප වෙන අර මැද ටිකේ විතරයි. ඒ කියන්නේ 6 ඍණ 2 වර්ගය. 6න් 2ක් අඩු කළාම 4යි 4 වර්ගය 16යි.
කුඩා ගණක සියල්ලේ මුළු පෘෂ්ඨ වර්ගඵලය සොයන්න කියනවා. කුඩා ගණක සියල්ලේ මුළු පෘෂ්ඨ වර්ගඵලය. කුඩා ගණක කීයක් තියෙනවද ඉස්සෙල්ලාම බලන්න ඕනනේ. එක පැත්තකින් 6ක්. එහෙනම් දිග පැත්තෙන් 6ක්, පළල පැත්තෙන් 6ක්, උස පැත්තෙන් 6ක්, ඔක්කොම 216ක් වෙනවා. මේ තියෙන්නේ ගණක සංඛ්‍යාව. ගණක 216යි. එක ගණකයක වර්ගඵලය දැන් පැත්තක දිග සෙන්ටිමීටර් එකක් විතර ගණකවලින් වෙන් කරන්නේ. මේ එක පැත්තක දිගත් එකයි පළලත් එකයි. එතකොට x වරක් එකයි. ඒ වගේ ඒවා හයක් තියෙනවා. ඒ කියන්නේ එක ගණකයක වර්ගඵලය මුළු පෘෂ්ඨ වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර් 6ක්. පැහැදිලි වුණාද? දිග පැත්ත දිග පළල උස ඔක්කොම එකයිනේ. එතකොට මේක වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර් 1යි. ඒ වගේ ඒවා තියෙනවා මේකේ 6ක්. එහෙනම් එකක මුළු පෘෂ්ඨ වර්ගඵලය 6යි. 216 6න් වැඩි කළාම 216 වත් 6ක්. 1296යි. ඊළඟට කියනවා කුඩා ගණකවල තින්ත ආලේප වූ හා ආලේප නොවූ වර්ගඵල අතර අනුපාතය. කුඩා ගණකවල මුළු වර්ගඵලය තමයි මේ තියෙන්නේ. තින්ත ආලේප වෙච්ච වර්ගඵලය. තින්ත ආලේප කලේ කුඩා ගණකවල කියලා නෙමෙයිනේ. ඔය මහා සම්පූර්ණ ගණකේනේ තින්ත ආලේප කලේ. සම්පූර්ණ ගණකයේ පැත්තක දිග 6යි. හරිද? 6 වැඩි කිරීම 6 වැඩි කිරීම 6. තින්ත ආලේප වෙච්ච වර්ගඵලය. ඇයි මෙහෙම කියලාද? අටලෝ ගන්න එපා මේක ගත්තේ කොහොමද කියන එක. අය බලන්න මේ එක පැත්තක වර්ගඵලය 6 වරක් 6නේ. 6 වරක් 6 ඒවා 6 වරක් 6 36යි. ඒවා 6ක්. හරිද? දැන් ඔයාලා පරිමාව විදිහට හිතයි කියලා එහෙම මම පෙන්නුවා. 6 වරක් 6 36යි. ඒ වගේම 6ක්. 216යි. එහෙනම් තින්ත ආලේප වෙලා තියෙනවා 216. අපෙන් අහන්නේ ආලේප වූ හා ආලේප නොවූ. තින්ත ආලේප වෙලා තියෙනවා මෙච්චරක්. තින්ත ආලේප වූ. ඊළඟට තින්ත ආලේප නොවූ වර්ගඵලය. මේ කුඩා ගණකවල මුළු පෘෂ්ඨ වර්ගඵලය 1296න් මේ 216 අඩු කරන්නේ 1080යි. වර්ගඵල අතර අනුපාතය 216 90 1080. මේ දෙන්නම් බෙදන්න පුළුවන් සංඛ්‍යා වලින් බෙදලා සරල කරගන්න පුළුවන්. 216 6න් බෙදුනහම 36යි. මෙයා 6න් බෙදුනහම 10ට 6 ඒවා 1යි. 48ට 6 ඒවා 8යි. ආයෙත් මේ දෙන්න 6න් බෙදනවා. 6යි. මෙතන 6න් බෙදුනහම 180 6න් බෙදුනහම 30යි. ආයෙත් බෙදනවා 6න්. 1යි 5යි. 195. 1ට 5යි. එහෙනම් තින්ත ආලේප වූ හා ආලේප නොවූ වර්ගඵල අතර අනුපාතය 1ට 5යි. සුජානි හයිට් එක තේරෙනව නේද මොකද්ද කියලා?
සිග්නල් ගැටලුත් එක්කම පන්ති කරගෙන යන්නේ වෙලා තියෙනවා. හරි අපි ඊළඟ ප්‍රශ්න බලමු. මේ තියෙන තව විභාග ගානක්. ප්‍රශ්න 5යි විභාගෙදි මේකට ඇවිත් තියෙනවා. නවෝද 5 2 ආන්සර් එක 48 නෙමෙයිද? මට වැරදි නාද? ආයි බලමු පුතේ. මට වැරදුනක් දන්නේ නැහැ. මම කීයද කොල්ල දාලා තිබුණේ? හරි මේක බලන්නකෝ දැන්. දැන් මේ වගේ මේ එක જાති ගණන් ගොඩාක් යනකොට අම්මෝ කියලා හිතෙන්න පුළුවන්. එහෙම නෙමෙයි. ක්‍රමේ අල්ලගන්නයි ඕනේ. විභාගෙදී ආවොත් එන්නේ එක ගානයි. මෙච්චර ගණන් ගොඩක් එන්නේ නැහනේ. ප්‍රශ්න 3ක් හෝ 5ක් තිබුණේ. අය තුනට 8 නෙමෙයි. නෑනේ 11ක් වෙන්න එපායි. බලන්න ඒක පාට මේ මෙහෙම කරන්න පුළුවන් මේකේ. 6 3 11 හරි. මමත් ලිව්වා IQ විභාග 4ක්. මම නම් ඔය භාගොත් යනකොට දැන් අපි මේ වගේ ගානක් ආවොත් ඇත්තටම මේක ඇඳ ගන්න ඕනේ. මේ රූපේ ඇඳ ගන්න ඕනේ. මේ වගේ ගානක් වලට වෙන් කරගෙන ටක් ගාලා ඇඳගත්තොත් තමයි අපිට ලේසි වෙන්නේ. මේ විදිහට ඉතින් මේක අඳින්න මහා අමාරුවක් නෑ මේ බලන්න. අනිත් පැත්ත. දැන් ඔයාලට කොටු කොළ හම්බෙන්නේ කොටු කොළයක් හම්බෙන්නේ නෑනේ. ඇඳා යකලා. ඊටත් මේ වැත්තෙන් කරගන්න. මේ 10කට එන එක නම් ඉතින් ටිකක් අවුල් තමයි. ඒත් මේ ගොඩක් පරණ ගානක් මේක. මේ එහෙම වෙන්න පුළුවන්. ඔය 5 6 ඒවා තමයි ගොඩක් ඇවිල්ලා තියෙන්නේ. මේකුත් තිබිලා තියෙනවා. අර පාට තුනකින් ආවම තමයි වැරදෙන්නේ. පාට තුනකින් ආවම තමයි ඇත්තටම මේක ඇඳ ගන්න ඕනේ. එහෙම නැත්නම් අඳින්න ඕනේ අපිට අර සූත්‍ර පාවිච්චි කරගෙන යන්න තිබුණා. යන්න පුළුවන්. එකම පාට හෝ පාට 6ක් කාලයක කරලා තියෙනකොට අපිට අර සූත්‍ර පාවිච්චි කරන්න විතරයි තියෙන්නේ. මේ පාට 3ක් කාලයක කළාම තමයි පැටලෙන්නේ, වැරදෙන්නේ. ඒ වැඩි අනිවාර්යයෙන්ම ඇඳ ගන්න ඕනේ. තව ඔයාලට මේ ගණක පෙරලන්නත් ගණන් තියෙනවා. මේවා අංක 5 අංක 6ක් ලකුණු කරලා තියෙනවා. මේක මේ පැත්තට කොට 3ක් පෙරලනවා, මේ පැත්තට 4ක් පෙරලනවා, මේ පැත්තට 3ක් පෙරලනවා. දැන් උඩට තියෙන මොන පැත්ත? ඉතින් ওই ගණන් හදන්න හොඳම වැඩේ තමයි එක දෙයක් ඈ විභාගයට යනකොට මකණයක් අරන් මේ වගේ හදාගෙන යන්න මේවා කපාගෙන යන්න. මේ විදිහට කපාගෙන ගිය මකණයක්. ඔයාලා ගෙනියන්න මකණයක්. මේ මකණ මුකුත් ලියන්න යන්න එපා. ඒක ගැටලුවක් නෑ මකණයක් කරගෙන යන්න පුළුවන්. ගිහලා ඔයාලට මේ තියා ගන්නත් පුළුවන් මේ උඩ. මේක ගණකයක් වගේම පේන්න තියාගෙන යන්න එපා. ටිකක් ගණක හැඩේම නැති වෙන්න කියලා හදාගන්න. ඊට පස්සේ මූණත් වල තියෙන ඒවා ඕන විදිහට ඇඳගත්තා, පෙරළුවා, දිගෑරියා නැම්මා. වාක්‍යයට ගන්න පුළුවන්. ඒ වගේ දේවල් තියෙන සම්පත් වලින් ප්‍රයෝජනට ගන්න කරන්න පුළුවන්. විභාග වංචාවක් නෙමෙයි. හරි.
ඇද්ද වෙලා. පැත්තක දිග 10 වැඩි කිරීම 10 වැඩි කිරීම 10. කියන්නේ එක පැත්තක දිග සෙන්ටිමීටර 10 බැගින් වන කළුවර ලී ඝනකයේ ප්‍රතිවිරුද්ධ පැතිවල රතු විකහයි නිදුයි ආලේප කරලා තියෙනවා. මේක එක වැඩි කිරීම එක වැඩි කිරීම එක. ඒ කියන්නේ පැත්තක දිග සෙන්ටිමීටර 1 ගානේ වෙන ඝනක වලට වෙන්නේ. කපන්න පුළුවන් ඝනක ගාන එක පැත්තකින් 10ක් නේ. 10 වැඩි කිරීම 10 වැඩි කිරීම 10. ඝනක 1000ක් කපා ගන්න පුළුවන්. කුමන හෝ පාට තුනක් පමණක් ආලේප වෙලා තියෙනවා. පාට තුනක් පමණක් ආලේප වෙලා තියෙනවා. ඊළඟට පැති තුනක් පමණක් කළු පැහැයෙන් ඇති ඝනක. ඒ මොකක්ද බලන්න. කළු පාට අපි ගාලා නැහැ. කළු පාට අපි ගාලා නැති වුණාට මෙතන තියන්නේ කළුවර ලී ඝනකයක්. කළුවර ලී කළු පාටයි. කළුවර ලී කළු පාටයි. ඒක නිසා පැති තුනක් පමණක් කළු පාටෙන් තියෙන්නේ. පැති තුනක් විතරක් තින්ත ගාපු ඇන්නේ. ඝනකයේ පැති 6යි. ඝනකයේ පැති 6න් පැති 3ක තින්ත ගෑවා කියන්නේ පැති 3ක් කළුයි. එහෙමනම් පැති 3ක් පමණක් කළු පැහැයෙන් තියෙනවා 8ක් තියෙනවා. පැති 4ක් පමණක් කළු පැහැයෙන්. පැති 4ක් විතරක් කළු පැහැයෙන් තියෙනවා. පැති 4ක් කළු පැහැයෙන් තියෙනවා කියන්නේ පැති දෙකක තින්ත ආලේප වෙලා. පැති දෙකක තින්ත ආලේප වුණා නම් දාර වැඩි කිරීම x ඍණ 2. එහෙමනම් දාර 12යි 12 වැඩි කිරීම 10 ඍණ 2. ඒ කියන්නේ 12 වරක් 8 96යි. පැති 5ක් කළු පැහැයෙන් තියෙනවා. පැති 5ක් කළු පාටයි කියන්නේ එක පැත්තක් විතරයි පාට ගෑවිලා තියෙන්නේ. එක පැත්තක් පාට ගෑවෙන්න නම් මුහුණත් වැඩි කිරීම x ඍණ 2 වර්ගය. 6 වැඩි කිරීම 10 ඍණ 2 වර්ගය. ඒ කියන්නේ 6 වැඩි කිරීම 8 වර්ගය. 8 වර්ගය 64යි 64 6න් වැඩි කළාම 384යි. සියලුම පැති කළු පාටෙන් තියෙන්නේ එක පැත්තකවත් තින්ත ආලේප වෙච්ච නැති ඒවා. x ඍණ 2 තුන්වෙනි බලය. ඒ කියන්නේ 8 තුන්වෙනි බලය 512. ඊළඟට 7 වෙනි එක පැති තුනක් පමණක් කළු පැහැයෙන් නොතිබූ. පැති තුනක් විතරක් කළු පාටෙන් නොතිබූ. ඒ කියන්නේ කළු පාටෙන් නැති. පැති තුනක් පමණක් කළු පැහැයෙන් නොතිබූ. පැති තුනක් පමණක් කළු පැහැයෙන් නොතිබූ කියන්නේ පැති තුනක් කළු පැහැයෙන් තිබූ ඒවා හොයාගන්නකො ඉස්සෙල්ලා. පැති තුනක් කළු පැහැයෙන් තියෙන්නේ කීයකද? 8ක. 8ක පැති තුනක් පමණක් කළු පාටයි. එහෙනම් පැති තුනක් පමණක් කළු පැහැයෙන් නොතිබිච්ච ඒවා තියෙනවා 1000න් 8ක් අඩු කළාම 992ක්. 992යි. රතු වර්ණයේ තැවරිලා තිබුණා එක පැත්තක 10 වරක් 10ක් නේ. ඒ කියන්නේ 100යි. මේක පැත්තක 100යි. 100 ඒවා දෙකක්. 200ක රතු වර්ණයේ තැවරිලා හරි. ඝනක වලින් ගත්තේ ඔච්චරයි. ඊළඟ තියරියට යන්න කලින් තව එක තියරියක් තියෙනවා මේක කතා කරනවා.
අපිට මේ වගේ රූපයක් දීලා පැත්තක දිග සෙන්ටිමීටර් 10යි නම් මුළු පෘෂ්ඨ වර්ගඵලය මුළු පෘෂ්ඨ වර්ගඵලය එක පැත්තක දිග 10යි. එක පැත්තක දිග 10යි නම් එක මූණතක වර්ගඵලය මේ වගේ එක මූණතක වර්ගඵලය වෙනවා 10 වරක් 10යි. එක මූණතක වර්ගඵලය. ඒ වගේ මූණක් 6ක්. 10 වරක් 10 100යි. 100 6ෙන් හටි කළාම 600යි. පැත්තක දිග සෙන්ටිමීටර 10 නම් මුළු පෘෂ්ඨ වර්ගඵලය 600ක්. ඊළඟ එක. දැන් මම මෙතන අරන් තියෙන ඝන කාභයක්. ඝන කාභයේ මූණත් දෙක ගානේ සමානයි. අපි මෙහෙම ගමු දිග 15යි. පළල 8යි. උස 10යි. මෙතන මුළු පෘෂ්ඨ වර්ගඵලය අහනවා. මේකේ මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයන්න කියනවා. අපි බලමු පතුලෙම පෘෂ්ඨය. පතුලේ තියෙන දිග 15යි පළල 8යි. දිගයි පළලයි වැඩි කරන්න ඕනේ. ඒ වගේම පෘෂ්ඨයක් උඩක් තියෙනවා. යටයි උඩයි දෙක. යටයි උඩයි දෙකෙන් තියෙන එක පෘෂ්ඨ. එකතු කිරීම. මේ ඉස්සරහින් ඉදිරියෙන් තියෙන පෘෂ්ඨේ දිග 15යි උස 10යි. දිගයි උසයි තියෙන්නේ. ඒ වගේවත් දෙකක් තියෙනවා. දිග වැඩි කිරීම උස වැඩි කිරීම දෙක. ඊළඟට මෙන්න මේ පෘෂ්ඨයේ මේ එක පැත්තකින් තියෙන මේ පෘෂ්ඨේ පළලයි උසයි තියෙන්නේ. පළල වැඩි කිරීම උස ඒ වගේවත් දෙක. දැන් මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයන්න. දිග 15යි පළල 8යි වැඩි කිරීම දෙක. ඊළඟ එකේදී දිග 15යි උස 10යි වැඩි කිරීම දෙක. පළල 8යි උස 10යි වැඩි කිරීම දෙක. 15 ඒවා 8ක් 120යි දෙකෙන් වැඩි කරන්න 240යි. 15 10න් වැඩි කළාම 300යි. 15 10ක් 300යි. 300 15 10ක 150යි 150 දෙකක් 300යි. 8 10න් වැඩි කළාම 80යි දෙකක් 160යි. එකතුව 700යි. वर्ग सेंटीमीटर 700ක්. හරි. දැන් මේක අපි මතක තියාගන්න ඕනේ මේ ටික. කටපාඩම් කරන්න එපා. දිගයි පළලයි දිගයි උසයි පළලයි උසයි. හැම වෙලාවෙම වැඩි වෙන එකිනෙකට වෙනස් වෙන්නේ. දිග පළල උස තියෙන දිගයි පළලයි වැඩි කළා දිගයි උසයි වැඩි කරා. ඊට ඉතුරු වෙච්ච පළලයි උසයි වැඩි කරා. ඒ හැම එකම දෙක ගන්න. හරි. බලමු ගන්න. මෙන්න රූපය. මෙතන තියෙන ඝනකයක් නෙමෙයි ඝන කාභයක්. දිග 5යි පළල 4යි උස 3යි. වෙන ඝන කාභයක්. පැත්තක දිග සෙන්ටිමීටර් 1 බැගින් වෙන ඝනක වලට වෙන් කරනවා. වෙන් කරන්න පුළුවන් ඝනක ගාන. එක ගානේ වනේ. දිග පැත්තෙන් 5ක් පුළුවන්, පළල පැත්තෙන් 4ක් පුළුවන්, උස පැත්තෙන් 3ක් පුළුවන්. ඔක්කොම ඝනක 60යි.
වෙන් කරලා හැකි ගණක සංඛ්‍යාව 60යි. ඊළඟට එක පැත්තක් පමණක් පාට කරමු. එක පැත්තක් විතරක් පාට කරමු. මෙතෙන්දී කලේ එක පැත්තක් විතරක් පාට කළා නම් ගත්තේ අපි මූණක් ගන්න. මූණක් නේ ගත්තේ. දැන් මූණක් ಜಾති මේකේ 6ක් තියෙනවා. අර සූත්‍රය. අර මේ ඉස්සෙල්ලා දැන් පොඩ්ඩකට කලින් ලියපු සූත්‍රය. මොකක්ද සූත්‍රය ලිව්වේ? මම මෙහෙ ලියන්න. දෙක වැඩි කිරීම, දිග වැඩි කිරීම, පළල. ආයෙත් දෙක වැඩි කිරීම, දිග වැඩි කිරීම, උස. ආයෙත් දෙක වැඩි කිරීම, පළල වැඩි කිරීම, උස. හරි. මෙතන මේ දෙකේ ඉලක්කම මුලින් ලියන්න පුළුවන්, අගින් ලියන්න පුළුවන්. ඕකනේ කලේ. මූණත් වල වර්ගඵලය හොයන්න. දැනුත් මේ මූණත් ටිකට යන්න වෙන්නේ. එක පැත්තක් විතරක් කාලෙත් වෙලා තියෙන මේ මැද තියෙන මේ මූණත් වල තියෙන. එහෙනම් යම් සූත්‍රෙට දෙක වැඩි කිරීම දිග පැත්තෙන් 5යි 5 ඍණ 2. පළල පැත්තෙන් 4යි 4 ඍණ 2. දෙක වැඩි කිරීම 5 ඍණ 2යි 3 ඍණ 2යි. දෙක වැඩි කිරීම 5 ඍණ 2යි මේ මූලතන 4 ඍණ 2යි 3 ඍණ 2යි. දැන් බලන්න උත්තර කොහොමද වෙලා තියෙන්නේ කියලා. 5න් දෙකක් අඩු කළාම 3යි 4න් දෙකක් අඩු කළාම 2යි 3 වරක් 2 6යි 6 වරක් 2 3 sorry 6 වරක් 2 12 මෙතන 3යි මෙතන 2යි 3 වරක් 2 6යි 6 දෙකින් අඩු කරනවා 12. ඊගාවෙකේදී 5න් දෙකක් අඩු කළාම 1යි 5න් දෙකක් අඩු කළාම 3යි 3න් දෙකක් අඩු කළාම 1යි. හරි 5න් දෙකක් 3යි අඩු කළාම 3න් දෙකක් 1යි. ඒක 3 වරක් 3යි. ඒක දෙකෙන් වැඩි කරන්න. හරිද මෙතන 3යි මෙතන 2යි 3යි 2යි 2යි වැඩි කරන්න. මෙතන 2 මෙතන 3 මෙතන 1. මේකෙදි මෙතන 1 මෙතන 2 මෙතන 2 දෙවරක් 4යි. 22ක් ඊළඟට දෙපැත්තක් පමණක් පාට කරපුවා. දෙපැත්තක් පමණක් පාට කරපුවා. දෙපැත්තක් පාට කරපුවා තියෙන ධාරවල. බලන්න. මේ ධාරයේ 3ක් තියෙනවා. මේ ධාරයේ 1යි. ආයි මේකෙත් 3යි. මේකෙත් 1යි. ඔය විදිහට දෙපැත්තක් විතරක් පාට කරපුවා. එහෙමනම් මොකද වෙන්නේ? දැන් අපි මේ හැම මූණතක්ම ගත්තාම අපිට ගන්න වෙලා තියෙන්නේ ධාරවල තියෙන ගණක. ධාරවල තියෙන ගණක මේ ගණක 3ක් කැපිච්ච ඒවා 1යි 2යි 3යි 4යි. එකක් කැපිච්ච ඒවා 1යි 2යි 3යි 4යි. 3කට යන 4කට යන ඒවත් ඒ වගේ. එහෙමනම් 4 වැඩි කිරීම a ඍණ 2 4 වැඩි කිරීම b ඍණ 2 4 වැඩි කිරීම c ඍණ 2 දෙපැත්තක් පමණ පාට කරනවා. ඒ ධාර එක જાති ධාර 4ක් තියෙනවා. එහෙමනම් 4 වරක් a කියන්නේ 5නේ. 5න් දෙකක් අඩු කළාම 3. 4 වරක් b කියන්නේ 4නේ. 4න් දෙකක් අඩු කළාම 2. 4 වරක් c කියන්නේ 3නේ. 3 එකක් අඩු කළාම 1. 12යි 8යි 1යි 1 4යි 12යි 8යි 4යි එකතු වුනහම 24ක් දෙපැත්තක් පමණ පාට.
ඊළඟට තුන් පැත්තක් නම් 8යි. අයි ශීර්ෂ ටිකනේ. එක පැත්තක්වත් පාට නොවු ඒ කියන්නේ මැද තියෙන ඒවා නම් හොයන්නේ ගණකේ නම් අර පාද හතර වැඩි කරපු එකනේ. මේකේ දිගපල්ල උස එකිනෙකට වෙනස්. එහෙනම් මොකද කරන්නේ? A ඍණ 2 B ඍණ 2 C ඍණ 2 වැඩි. ඒ කියන්නේ 5 ඍණ 2 4 ඍණ 2 5න් දෙකක් අඩු කළාම 3යි 4න් දෙකක් අඩු කළාම 2යි 3න් එකක් අඩු කළාම 1යි. හරි. ඊළඟට කියන්නේ දෙපැත්තක් පාට වූ ගණක. දෙපැත්තක් පාට වූ කියනවා දෙපැත්තක් පමණක් තුන් පැත්තක් පමණක් කියන දෙක එකතු. 1යි 4යි 3යි 4යි කියන දෙක එකතු. දෙපැත්තක් පාට වූ කියනවා දෙපැත්තක් පමණක් සහ තුන් පැත්තක් පමණක්. දැන් 24 ධන 8 32යි. එක පැත්තක් පාට වූ ගණක. එක පැත්තක් පාට වූ ගණක මේ උඩ තියෙන එක පැත්තක් පමණක් පාට වූ කියලා. මෙතන එක පැත්තක් පමණක් කියලානේ මේක කියන්නේ. අපේ මෙතන අහන්නේ එක පැත්තක්. එක පැත්තක් පාට වෙච්ච ඒවා කියන්නේ මොකද? ඔය ඔක්කොම ටික එක පැත්තක්. ඒතර එක පැත්තක් පමණක් නෙමෙයිනේ එක පැත්තක් කිව්වහම දෙපැත්තක් වෙන්නත් පුළුවන් තුන් පැත්තක් වෙන්නත් පුළුවන්. එහෙනම් මොකද ගන්න එක පැත්තක් ආලේප වෙච්ච ඒවා 22යි දෙපැත්ත 24යි තුන් පැත්තම 8යි. 54ක්. ඔන්න ගාන. 10 වෙනි ගාන තියෙන්නේ toy විදිහම ගානක්. අමාරු නැතුව හදන්න පුළුවන් මේක. මේකත් බලන්න මේක ටියුට් එකේ දැම්මේ නැද්ද මේක? දී රූපේ දැක්වෙන කුඩා ගණක භාවිතෙන් විශාල ගණකයක් හදන්න තව කුඩා ගණක කොච්චර ඕනද අහනවා. විශාල ගණකයක් හදන්න තව කොච්චර ඕනද කියලා අහන්නේ. මේ පැත්ත ගන්න පැත්තක් 4යි. මේ පැත්තත් 4යි. උසත් 4නේ. මෙතන 3යි. මෙතන තව එකක් යට තියෙනවනේ. මෙතන 4යි. එහෙනම් කුඩා ගණක මේකට ඕනේ 4 වැඩි කිරීම 4 වැඩි කිරීම 4 64. අහන්නේ තවත් කියලා. එහෙනම් 64න් අඩු කරන්න ඕනේ මේ තියෙන ටික. 4යි 8යි 53ක් තව. මේ කුඩා ගණක භාවිතා කරලා විශාල ගණකයක් හදන්න පුළුවන්. මේ පැත්තට 3යි. මේ පැත්තට 3යිනේ. එහෙනම් 3 වැඩි කිරීම 3 වැඩි කිරීම 27න් අඩු කරන්න ඕනේ කීයද? 2යි 4යි 6යි 8යි 9යි. තව කීයද කියලා හරියන්නේ? 18ක් වුණා. මේකත් බලලා නවත්තමු. යන්න ඕනේ කියන එක තියෙනවා. උත්තරට දුන්නම මේ වගේ ගණකයක මේ ගණන් තුන හදමුකෝ පෙරති. මේ වගේ ගණකයක A B C D කියලා අක්ෂර දාලා තියෙනවා ප්‍රතිවිරුද්ධ පැත්තේ. කියන්නේ Aට විරුද්ධ පැත්ත තියෙන කවුද කියලා අහන්න.
අපි කරන්නේ මේ දෙකේම එක්කෙනා ගානේ දන්නවනේ. ඔය විදිහට එක්කෙනා ගානේ දන්න නිසා මේ දෙකේම එක මූණත ගානේ දන්නවා. ඒක පටන් අරන් දක්ෂිනාවර්තව කරගෙන. ඒතර මේකේ තියෙන AED. අනිත් එකේ තියෙන AFB. දැන් එහෙනම් D ට ප්‍රතිවිරුද්ධ ඉන්නේ B. E ට ප්‍රතිවිරුද්ධ ඉන්නේ F. එහෙමනම් A ට ප්‍රතිවිරුද්ධ ඉන්නේ C. අනිත් එක්කෙනා අනිත් මූණත නෙන්න ඕනේ. හරි. අනිත් දෙන්නත් ඔය විදිහටම පුළුවන්. මේ විදිහට කරකවනවා මේක. වැදගත් වෙන්නේ දකුණට කරකෙන එක විතරයි. DEC. මෙතන DFA. දැන් EF AC හරි නම් D එක්ක ඉන්න ඕනේ B. AC හරි AC හරි EF හරි. එහෙනම් තව ඉතුරු වෙලා තියෙන්නේ කවුද? D B. හරි. ඔය විදිහම තව ගණන් කීපයක් ටියුට් එකේ තියෙනවා උත්තරයක් දීලා තියෙනවා. ඒකට ඔයාලට ගැටලුවක් ආවොත් බලා ගන්නත් පුළුවන්. මම ලබන සතියේ කාලය කියන පාඩමට යන ඔරලෝසු ගැටලුව ඔරලෝසු වල අර වෙලාව ඉක්මනට යනවා අඩුවෙන් යනවා අංගම ගැටි අන්න ඒ ගැටලු වර්ගයට අපි කතා කරන්නේ. ලබන සතියේ මට 7 පන්තිය පටන් ගන්න පුළුවන් වෙවි. ඒ විදිහට එන්න. දැන් ඔයාලා යන්න කමක් නැහැ. මම පන්ති නවත්තනවා මෙතනින්. හරි. මේ ගණන් ආයෙ බලන්න රෙකෝඩින් එක බලලා උදා ගන්න. කොහොම හරි උනේ මොකද්ද කියන එක ගැන හොඳ අවබෝධයක් ඔයාලා ගාව තියෙන්න ඕනේ. ඒ වෙනයි ඉදිරියේදී ගණන් හදනකොට අමාරුයි. හරි තේරෙන්නේ නැහැ කියලා කියපු ගණන් කීපයක් තියෙනවා. දැනුත් මේ මට අමාරු ඉන්නේ ඉස්සල් අපේ තුන. ඉතින් 8 3 කියන්නේ පැති 3ක් පමණක් කළු පැහැයෙන් ඇති. පැති 3ක් පමණක් පාට කරපුවා හොයාගන්න පුළුවන්. පැති 3ක් පමණක් පාට කරලා තියෙන්නේ 8 කීර්තවල තියෙනවා. මෙතන අහන්නේ පැති 3ක් පමණක් කළු පැහැයෙන් තියෙනවා. එහෙනම් පාට මේකේ ඔක්කොම පැති 6යි. පැති 3ක් පාට කළා කියන්නේ පැති 3ක් කළු තමයි. ඒ කළුවර එකක් නේ. පැති 3ක් පාට කළා කියන්නේ පැති 3ක් පාට වෙලා නැහැ. දැන් තියෙන පුළුවන් 8යි. හරි. එහෙනම් අපි පන්ති අදට මෙතන නවත්තමු. ගොඩක් ක්‍රියාවට